ආයුබෝවන් තෙරුවන් සරණයි බෞද්ධ ශිෂ්ටාචාර්ය බෞද්ධ ශිෂ්ටාචාර්ය 13 වෙනි ශ්‍රේණිය උසස් පෙළ 6 වෙනි පාඩමේ 5 වෙනි කොටස ධම්මපදයේ පිළිබඳව සාකච්ඡා කරන්නට අපි සූදානම් වෙන්නේ. එසේනම් අපි සාකච්ඡාව ආරම්භ කරමු. ධම්මපදයේ පිළිබඳව සූත්‍ර පිටකයේ නිකාය ග්‍රන්ථ අතරින් පස්වැන්න වූ කුද්දක නිකායට අයත් ග්‍රන්ථ 15යි. සූත්‍ර පිටකයේ නිකාය ග්‍රන්ථ 15ක් තියෙනවා. ඒ අතරින් පස්වෙනි සූත්‍ර පිටකයේ නිකාය ග්‍රන්ථ 5යි. ඒ පහෙන් කුද්දක නිකාය පස්වෙනි එක. පස්වෙනි කුද්දක නිකායට ග්‍රන්ථ 15ක් අයිති වෙනවා. එයින් දෙවැන්න ධම්මපදයයි. දෙවෙනි එක තමයි ධම්මපදය කියලා කියන්නේ. එහි නමින්ම කියවෙන පරිදි එම ග්‍රන්ථයේ අඩංගු වන්නේ විවිධ දහම් කරුණු සැකවින් කැටිකොට ගෙතුණු ධර්ම ගාථාවන්. බොහෝ විට එක් ගාථාවකින් වෙනස් දහම් පද කියවේ. එක එක ගාථාවෙන් වෙන වෙනම දහම් පද වෙන වෙන දහම් කාරණාවන් උගන්වනවා. මේ ග්‍රන්ථයේ ඇති තවත් සුවිශේෂීතාවයක් වෙන්නේ මෙහි එන ගාථා ධර්ම පද යම් යම් තේමාවන් යටතේ බෙදා දැක්වීම. එසේ සංග්‍රහ කරන ලද වර්ග 26ක් තියෙනවා. ධම්මපදයේ ගාථා වර්ග ධම්මපදයේ ගාථා දැක්වෙන වර්ග 26යි. සිත ගැන විස්තර කරන ගාථා චිත්ත වග්ගය නමින් හඳුන්වනවා. අප්‍රමාදය ගැන කියවන ගාථා අප්‍රමාද වර්ගයේදී උගන්වනවා. යනාදී වශයෙන් එම වර්ග නම් කොට ඇති අතර දණ්ඩ වග්ග, ජරා වග්ග, අත්ත වග්ග, පිය වග්ග, කෝධ වග්ග, තණ්හා වග්ග ආදී එබඳු ධර්ම කාරණා පදනම් කොට ගොනු වූ වර්ග. යම් යම් පුද්ගලයන් පිළිබඳ ධර්ම කාරණා ගොනු කොට බාල, පණ්ඩිත, බික්කු, බ්‍රාහ්මණ යනාදී වර්ග බෙදා දක්වා ඇත. ඇතැම් වර්ග යොමු වී ඇත්තේ යම් යම් ධර්ම කාරණා පැහැදිලි කිරීමට යොදාගත් උපමා අනුව. මල් උපමා කරගත්ත දහම් පද පුප්ප වග්ගයට අයිති වෙනවා. දහසේ සංඛ්‍යා උපමා කළ ධර්මපද සහස්ස වග්ගයට අයත් වෙනවා. මලහිවත් කිලුටු උපමා කරගත්ත දහම් කාරණාවන් ඇතුළත් වෙනවා මල වර්ගයේ. යනාදී විදිහට එක එක පුද්ගලයන් එක එක කරුණු පදනම් කරගෙන විවිධ වර්ගවලට ධම්මපදයේ වර්ගීකරණයක් සිද්ධ වෙලා තියෙනවා. ධම්මපදයේ යනු ත්‍රිපිටකයේ විවරණය කරන බුද්ධ දේශනාවම සංක්ෂිප්ත කර දක්වන සංග්‍රහයක් බව යට කියන ලදී. අපි මුලින් සාකච්ඡා කළා. බුදුදහමේ එන චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, කර්මය, පුනර්භවය වගේ මූලික සංකල්ප, පුද්ගල විවරණයන්, ධර්මෝපදේශ කියන මේ කාරණාවන් සියල්ලක්ම ධම්මපදයේ අන්තර්ගතයි. බුදුදහමේ ගැඹුරු ධර්මකාරණා ධම්මපදයේදී ඉදිරිපත් කෙරෙන්නේ ඊටම ආවේනික වූ වෙනත් ක්‍රමවේදයකට. උදාහරණයක් විදිහට ගත්තොත් කුසල අකුසල සිත් හා චෛතසික පිළිබඳව අභිධර්මයේ චිත්ත චෛතසික කාණ්ඩවල විස්තර කරනවා. චේතනාහං භික්කවේ ධම්මං කම්මං වදාමි යනුවෙන් චේතනාව මුල් කොටම කර්ම සිදුවන බව සූත්‍ර ධර්මවල විස්තර කරලා තියෙනවා. චේතනා සූත්‍රයේදී සඳහන් කරනවා චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායන වාචා මනසා වා කියන ඉගැන්වීම. ඉතින් මේ කාරණාව එසේම කුසලයට සැප විපාකත් අකුසලයට දුක් විපාකත් ලැබෙන බවත් සඳහන් වෙනවා. සිත කර්මයේ විපාකය. සිත ගැන, කර්මය ගැන සහ විපාකය ගැන ඊට ගැඹුරු ලෙස විස්තරව කිව යුතු කාරණා තුනම ධම්මපදයේ මනෝපුබ්බංගමා ධම්මා ආදී මුල්ම ගාථා දෙකෙන් ඊටාම සරල සිත් වදින ආකාරයෙන් අපූර්ව උපමා සංයෝගයකින් ඉදිරිපත් කරන ආකාරය විසිතුරුව අපිට දකින්න තියෙනවා. ධම්මපදයේ පළවෙනිම ගාථා දෙකෙන් යමක වර්ගයේ සඳහන් වෙන පළවෙනිම ගාථා දෙකෙන්. එහි එන ධර්මෝපදේශද මෙම ග්‍රන්ථයටම ආවේනික වූ විශේෂ ක්‍රමයකට ඉදිරිපත් කරනවා. ඒවා බොහෝ විට ඒ ආකාරයෙන් ත්‍රිපිටකයේ වෙනත් තැන්වල දකින්න ලැබෙන්නේ නැහැ. නිවන් මඟ ගමන් කරන පුද්ගලයා පළමු කොටම මෙලොව ජීවිතය මෙන්ම සසර ජීවිතය සකස් කරගත යුතුයි. නිවන් මඟ ගමන් කරන පුද්ගලයා පළවෙනියටම මෙලොව ජීවිතයත් ඉන් අනතුරුව සසර ජීවිතයත් සකස් කරගන්නට ඕන.
ඒ සඳහා උපදෙස් සපයන මංගල පරාභව ව්‍යග්ගපච්ච වසල ආදී සූත්‍ර බෞද්ධයාගේ අත්පොත පටිපදා මාර්ගය ධර්ම මාර්ගය යන නම් වලින් හැඳින්වෙන ධම්මපදයේ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ ජීවිතයට ආලෝකයේ සපයන උපදේශ සංග්‍රහයක් වෙනවා. උපදේශ සංග්‍රහය රාශියක් උපදේශ රාශියක් සූත්‍ර පිටකයේ අඩංගු වෙයි. උපදේශ රාශියක් සූත්‍ර පිටකයේ සඳහන් වන ඒ සියල්ලෙන්ම නොකියවෙන යහපත් ජීවිතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය වන තවත් බොහෝ කාරණාවන් මේ ධම්මපදයට ඇතුළත් වෙනවා. වෙනත් ලෙසකින් කිවහොත් සාමාන්‍ය ජනයාට සුළු සුළු යයි සැලකෙන කරුණු පවා කියා දීම අවශ්‍යයි. සාමාන්‍යයෙන් අපේ ජනකවි වලින් සිදුවන්නේ යම් බඳු කාර්යයක්ද ඒ හා සමාන කාර්යයක් බොදු පිළිවෙත් මගෙහි ගමන් කරන්නන් සඳහා ධම්මපදයෙන් ඉටු වී ඇත. බොදු පිළිවෙත් මාර්ගයේ ගමන් කරන අයට ජනකවියෙන් සිද්ධ වෙන යහපත වගේම උපදේශ රාශියක් ලබා දීලා තියෙනවා. උට්ටානවතෝ සතිමතෝ අපමාදේන මගවා න පරේසං විලෝමානි යෝ බාලෝ මඤ්ඤති බාල්යන් මදුවා මඤ්ඤති බාලෝ නිදීනංව පවත්තාරං න බජේ පාපකේ මිත්තේ න අත්ත හේතු න පරස්ස හේතු සහස්සම්පිචේ වාචා යෝචේ වස සතන් ජීවේ අචරිත්වා බ්‍රහ්මචරියං අත්තානංචේ පියං ජඤ්ඤා අත්තනාව කතං පාපං සුකරානි අසාධූනි ජයං වේරං පසවති තණ්හාය ජායති සෝකෝ අක්කෝදේන ජිනේකෝදං කායේන සංවරෝ සාධු කියන යනාදී එබඳු පූර්ණ මිනිසෙකු ගොඩනැගීමට උපයෝගී වන උපදේශ සිය ගණනක් ධම්මපදේ අඩංගු වෙනවා. තවද මෙලොව ජීවිතය සහ පරලොව ජීවිතය සාර්ථක කරගන්න ආකාරය බබළුවා ගන්න ආකාරය ව්‍යග්ගපච්ච ආදී සූත්‍රවලින් විවිධාකාරයෙන් විස්තර කර ඇති අතර ඒ කිසි තැනක නොමැති අමුතුම කාරණා ධම්මපදයේ පද 4ක ගාථාවකට ගොනු කරලා දක්වලා තියෙනවා. මේ කාරණා සලකා බලන විට පෙනී යන්නේ ධම්මපදයේ යනු ත්‍රිපිටකයේම එන කරුණු සංක්ෂිප්ත කොට දැක්වෙන එහිම දිගුවක් නොව බුදුදහම උගන්වන වෙනම ආකාරයක ග්‍රන්ථයක් විදිහට. එහි ත්‍රිපිටකයේ එන විවරණ වලට සමාන විවරණ ඇතත් වැඩිපුර ඇත්තේ ධම්මපදයටම ආවේනික වූ විශේෂ විවරණ ක්‍රමයක්. මේ නිසා ශාසනයේ එලිපත්තේ සිට ශාසනයේ ආරම්භයේ ඉඳලා එතරම් නුවණ මුහුකුරා නොගිය උපාසක උපාසිකාවන්ට උවද ශාසනයට පිවිසෙන කුඩා සාමණේරවරුන්ට උවද මුළු මහත් ත්‍රිපිටකය නොහදාල නමුත් සත්‍ය ධර්මයේ බාලයාගේ පටන් රහතන් වහන්සේ දක්වා පුද්ගලයන් මෙන්ම මෙලොව පරලොව ජීවිතය සාර්ථක කරගන්න ආකාරයත් නිවනත් තේරුම් ගැනීමට මේ ධම්මපදයේන ගාථා 423 හැදෑරීම පමණක් වුණත් ප්‍රමාණවත් වෙනවා. එනිසා මේ දැනට ලබා තිබෙන බෞද්ධයාගේ අත්පොත යන විරුදාවලිය වෙනුවට බුදුදහමේ අත්පොතයයි හැඳින්වීමට සුදුසු වෙනවා. බුදු පියාණන් වහන්සේ විසින් ඒ අවස්ථාවන්හිදී ඒ කරුණු නිමිති කොට දේශනා කරන ලද ගාථා 423ක් තමයි ධම්මපදයේ අන්තර්ගත වෙන්නේ. විවිධ පුද්ගලයන්ගේ විවිධ වූ ජීවිත ගැටලු විසඳමින්ද ඔවුන්ගේ මෙලොව පරලොව සුවසෙත සලසමින් නිවන් මාර්ගට යොමු කිරීමේ අරමුණින් දේශනා කරපු ධම්මපද ගාථා වර්තමාන සමාජයේ ගැටලු निराකරණය කර ගැනීමටත් බොහෝ සෙයින් ඉවහල් කරගත හැකියි. ධම්මපදයේ පරිශීලනය කිරීමෙන් උතුම් ගතිගුණ වර්ධනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මනෝ පුම්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝ නං දුක්ඛමං වේති චක්කං වවහතෝ පදං. චක්කුපාල කියන තෙරුන් වහන්සේ අරබයා තමයි මේ ගාථා ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. චක්කුපාල තෙරුන් වහන්සේගේ කතාව අපි මීට පස්සේ පාඩමේදී සාකච්ඡා කරන්නට අදහස් කරනවා. චෛතසික ධර්මියෝ හෙවත් සිතෙහි ඇතිවන ගති සිත පෙරටු කොට ඇත්තාහුය. ඒ ගති සිතම ශ්‍රේෂ්ඨ කොට පවතින නොවේ.
සිතින්ම උපදින්න ඕය. ඒ නිසා කරන කිලිටි සිතින් යමක් කියයි නම් කරයි නම් ගැල අදිනා ගොනාගේ පය අනුව රත රෝදේ යන්නාක් මෙන් පසුපස ලුහු බඳී. මනෝ පුබ්බංගමා ධම්මා සියලු ධර්මයන් මනස පූර්වාංගම කරලා තියෙනවා. සියලුම ධර්මයන් මනස තමයි ශ්‍රේෂ්ඨ කරගෙන තියෙන්නේ. මනසාචේ පදුට්ඨේන දුෂ්ට වූ සිතින් භාසතිවා කරෝතිවා යමක් කියයිද කරයිද තතෝ නම් දුක්ඛමං වේති එයින් දුක අනුව එයි චක්කන්ව වහතෝ පදන් කරත්ත රෝදය කරත්තේ පිටුපස ගමන් කරන්න ගොනා පිටුපස ගමන් කරන්නා මෙන් කියලා තමයි ඒ ගාථාවේ අර්ථය අපිට දක්වන්නට පුළුවන්. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති ඡායාව අනපායිනී. මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා ආරභයා මේ ගාථාව දේශනා කරන්නේ මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදීම් මාත්‍රයක් පමණයි ඇති කරගත්තේ. ඒ තුලින් දිව්‍ය ලෝකේ උපත ලැබපු බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඉතින් මේ ගාථාවේ වෙනස වෙන්නේ මුලින් දක්වපු ගාථාවට වඩා මනසාචේ පසන්නේන ප්‍රසන්න වූ සිතින් පැහැදුණු වූ සිතින් කෙලෙස් වලින් පිරිසිදු වූ සිතින් භාසතිවා කරෝතිවා කියයිද කරයිද තතෝ නම් දුක්ඛමං වේති සුඛමං වේති ඒ ආකාරයට තමන් පිටුපස සැපය ගමන් කරයි ඡායාවන පායිනි සෙවණැල්ල පිටුපසින් ගමන් කරන්නාසේ. චෛතසික ධර්මියෝ හෙවත් සිතෙහි ඇතිවන ගතිහු සිත පෙරටු කොට ඇත්තාහුය. ඒ ගතිහු සිතම ශ්‍රේෂ්ඨ කොට පවතින්නෝය. සිතින්ම උපදින්නෝය. ඒ නිසා යමෙක් හොඳ පහන් සිතින් යමක් කියයි නම් කරයි නම් සිරුර නොහැර යන සෙවණැල්ලෙන් ඔහු පසුපස්සේ සැපේ ලුහු බඳී කියන අර්ථය. උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්සනි සම්මකාරිනෝ සංඤතස්සච ධම්ම ජීවිනෝ උපසන්තස්ස යසෝ භිවඩ්ධති. උට්ඨානවතෝ සතිමතෝ උත්සාහෙන් යුතු සිහිය ඇති සුචිකම්මස්ස යහපත් වූ ක්‍රියාවන් වල යෙදෙන නිසම්මකාරිනෝ විමසා බලා කටයුතු කරන සංඤතස්සච දැමුණී දුරන් ඇති ධම්ම ජීවනෝ ධාර්මික වූ ජීවිතයක් ගත කරන කෙනාගේ අපමත්තස යසෝ භිවඩ්ඩති අප්‍රමාදී වන්නාගේ යසස වර්ධනය වේ කියන අර්ථය තමයි ඒ ගාථාවේ අර්ථය. අප්පමාදේන මඝවා දේවානං සෙට්ඨතං ගතෝ අප්පමාදං පසංසන්ති පමාදෝ ගරහිතෝ සදා. අප්පමාද වග්ගයේ සඳහන් වෙන්නේ සක්‍ර දේවේන්ද්‍රයා අරබයා තමයි මේ ගාථා ධර්මයේ දේශනා කොට වදාළේ. තේරුම සක්‍රයා දෙවියන් අතර ශ්‍රේෂ්ඨ වූ නොපමා බව නිසායි. සක්‍රයා අප්පමාදේන මගවා දේවානං සෙට්ඨතං ගතෝ. මගවා සක්‍රයා අප්පමාදේන අප්‍රමාදීව කටයුතු කරපු නිසා දේවානං දෙවියන් අතර සෙට්ඨතං ගතෝ ශ්‍රේෂ්ඨත්වයට පත් වූයේය. අප්පමාදන් පසංසන්ති පමාදෝ ගරහිතෝ සදා. බුද්ධාදී උතුමෝ නිතරම නොපමා බව පසසත් අප්පමාදන් පසංසන්ති අප්‍රමාදී බව ප්‍රශංසා කරනවා. පමාදෝ ගරහිතෝ සදා පමාදෝ ගරහිතෝ සෑම කල්හි ප්‍රමාදී බව ගර්හිත වෙනවා. න පරේසං විලෝමානී න පරේසං කතා කතං අත්තනෝව අවෙක්ඛෙය්‍ය කතානි අකතානිච. න පරේසං විලෝමානී න පරේසං කතා කතං අත්තනෝව අවෙක්ඛෙය්‍ය කතානි අකතානිච. අනුන්ගේ රළු පරළු
කතාත් අනුන් කළ නොකළ දේත් න පරේසන් කතා කතන් අනිත් අය කරපු නොකරපු දේවලුත් නොසෙවිය යුතුය. තමාම කළ නොකළ දේ අත්තනෝව අවෙක්කෙయ్య කතානිය කතානිච්ච තමාම කළ නොකළ යුතු දේ අවබෝධ කරගෙන කටයුතු කළ යුතුය. අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ ගැන නොව අත්තනෝව අවෙක්කෙయ్య තමා කළ යුතු නොකළ යුතු දේ දැන කටයුතු කළ යුතුයි කියන අර්ථය තමයි ඒ ගාථාවේ අර්ථය. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ වාපිතේනසෝ බාලෝච පණ්ඩිතමානී සවේ බාලෝති බුච්චති. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං යමෙක් බාලෝ මඤ්ඤති බාල්‍යං තමාගේ බාල බව මෝඩකම තමන්ට තියෙනවා කියලා දන්නවනම් පණ්ඩිතෝ වාපි තේනසෝ හෙතම පණ්ඩිතෙක් වන්නේය. බාලෝච බාල ඌජේද පණ්ඩිතමානි පණ්ඩිතයි කියලා හිතාගෙන ඉන්නවා නම් ඥානවන්තයි කියලා හිතාගෙන ඉන්නවා නම් සවේ බාලෝති විච්චති හෙතම බාලයෙක් යයි කියයි. යමෙක් තමන්ගේ අනුවණකම දන්නවාද හෙතම පණ්ඩිතෙක් යමෙක් අනුවණෙක් විදිහට ඉඳගෙන පණ්ඩිතයෙක් යයි සිතා සිටිනවා නම් හෙතෙම බාලයෙක් විදිහට කියනවා කියලා සඳහන් වෙනවා. යම් අනුවණ පුද්ගලයෙකුට තමාගේ මෝඩකම ගැන හැඟේ නම් ඒ කාරණයෙන් පවා ඔහු පණ්ඩිතයෙක් වේ. තමා පණ්ඩිතයෙක්යි සිතන මෝඩයා ඒකාන්තයෙන්ම මෝඩයෙක් බවට පත් වෙනවා. හෙවත් කිසිම සැකයක් නැතිව ඔහුට මෝඩයෙක්යි කියනු ලැබේ. කිසිම සැකයක් නැතිව යාට මෝඩයෙක් කියලා කියනවා. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං පච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති මෝඩයා තමා කළ පව් මෝරා විපාක දෙන තෙක් මදුවා මඤ්ඤති මී පැනිමෙන් සිතයි. බාලෝ බාලයා යාව පාපන්න පච්චති පාපය විපාක නොදෙන තුරු මදුවා මඤ්ඤති මී පැනිමෙන් සිතයි. යදාච පච්චති පාපං යදාච පාපං පච්චති යම් කලෙක්හි පාපය පැසවයිද පාපේ විපාක දෙයිද අත එකල්හි බාලයා අනුවණයා දුක්ඛං නිගච්ඡති දුකට එළඹේ. බාල වර්ගයේ 10 වෙනි ගාථාව උපුල්වන් මෙහෙණින් අරබයා. උපුල්වන් මෙහෙණින් වහන්සේ උදෙසා කියලා කියන්නේ මේ ගාථාව දේශනා කරන්නේ උප්පලවන්නා තෙරණින් වහන්සේට. මෝඩයා තමා කළ පව් මෝරා විපාක දෙන තෙක් ඒ මී පැනිමෙන් මිහිරි කොට සලකයි. යම් විටක පව මෝරා විපාක දෙයිද ඒ විට ඔහුට දුකට පත්වන්නට සිදුවේ කියන අර්ථය. නිධීනං ව පවන්තාරං යං පස්සේ වජ්ජ දස්සිනං නිග්ගයිහ වාදින් මේධාවින් තාදිසං පණ්ඩිතං භජේ තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝතින පාපියෝ නිදීනං ව පවත්තාරං යං පස්සේ වච්ච දස්සිනං නිග්ගයිහ වාදින් මේධාවින් තාදිසං පණ්ඩිතං භජේ තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝතින පාපියෝ. පණ්ඩිත වර්ගයේ පළවෙනි ගාථාව රාද කියන තෙරුන් වහන්සේ ආරම්භය තමයි මේ ගාථා ධර්මයේ දේශනා කරන්නේ. යමෙක් නිධානයක් දක්වන්නෙකු මෙන් කෙනෙකුගේ ඇති වරද දකීද නිදීනංව පවත්තාරං යං පස්සේ වජ්ජ දස්සිනා කෙනෙක් වරද්දක් පෙන්වීම නිධානයක් පෙන්වන්නා සේසිතයිද නිග්ගය්‍ය වාදින් මේ දහමින් නිග්‍රහ නොකරන නුවණ ඇති
ඒට තරවටු කොට අවවාද කරයිද. එබඳු බුද්ධිමත් පඬුවකු කියලා කියන්නේ පණ්ඩිතයෙක් සේවනය කළ යුතුය. යම්කිසි කෙනෙක් නිධානයක් පෙන්නනවා වගේ තමන්ගේ වැරද්ද පෙන්නලා දෙනවා නම් ඒ කෙනා තරවට නොකර වැරද්ද පෙන්වා දෙනවා නම් ඒ වගේ කෙනෙක් ඇසුරු කරන්නට කියනවා බුද්ධිමත් පඬුවකු පණ්ඩිතයෙක් සේවනය කළ යුතුයි. එබඳු කෙනෙකු ඇසුරු කරන්නට වැඩක්ම වේ අවඩයක් නොවේ. තාදිසම් පණ්ඩිතම් බජේ නිග්ගඤ්ඤවාදීන් මේදාවින් තාදිසම් පණ්ඩිතම් බජේ තාදිසම් භජමානස්ස එවැනි කෙනෙක් භජනය කරන ඇසුරු කරන කෙනා සෙය්‍යෝ හෝති යහපතක්ම වේ න පාපියෝ අයහපතක් පාපී දෙයක් නම් සිදු නොවේ කියන අර්ථය. ඊළඟට තියෙන්නේ පණ්ඩිත වර්ගයේ 3 වෙනි ගාථාව චන්න තෙරුන් වහන්සේ අරබයා තමයි දේශනා කරන්නේ. න බජේ පාපකේ මිත්තේ න බජේ පුරිසාධමේ භජේත මිත්තේ කල්යානී භජේත පුරිසුත්තමේ න බජේ පාපකේ මිත්තේ පාපකාරී මිත්‍රයන් පවිතු මිතුරන් ඇසුරු නොකළ යුතුය. න බජේ පුරිසාධමේ අසත්පුරුෂ අය ඇසුරු නොකළ යුතුය. භජේත මිත්තේ කල්යාණේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතුය. භජේත පුරිසුත්තමේ උතුම් පුරුෂයන් ඇසුරු කළ යුතුය. න අත්ථ හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡේ න ධනං න රට්ඨං න ඉච්ඡේය අධම්මේන සමිද්ධි මත්තනෝ සසීලවා පඤ්ඤවා ධම්මිකෝසියා. මේ ගාථාව සඳහන් වෙන්නේ පඬිත වර්ගයේ 9 වෙනි ගාථාව විදිහට ධම්මික කියන තෙරුන් වහන්සේ අරබයා. තේරුම යම් නුවණැත්තෙක් තමා නිසා හෝ අනුන් නිසා හෝ යම් නුවණැති කෙනෙක් න අත්ථ හේතු තමන් නිසා හෝ න පරස්ස හේතු අනුක නිසා හෝ න පුත්ත මිච්ඡේය න පුත්ත මිච්ඡේ පුත්‍රයන් යම් නුවණැත්තෙක් තමා නිසා හෝ අනුන් නිසා හෝ පවක් නොකරයිද වැරදි පිළිවෙලක් පුතෙකු හෝ ධනය හෝ රටක් හෝ නොපතයිද න පුත්ත මිච්ඡේය න ධනං රට්ටං වැරදි ආකාරයකින් පුතෙකු හෝ ධනයක් හෝ රටක් හෝ අපේක්ෂා නොකරයිද න ඉච්ඡේය න ධනං න රට්ටං න ඉච්ඡේය අධම්මේන සමිද්ධි මත්තනෝ අධාර්මික විදිහට සමෘද්ධියක් දියුණුවක් නොපතයිද සසීලවා පඤ්ඤවා ධම්මිකෝසියා ඔහු සිල්වතකි බුද්ධිමතකි ධාර්මිකයෙකි. සසීලවා හෙතම සිල්වතකි පඤ්ඤවා ප්‍රඥාවන්තයෙකි ධම්මිකෝ ධාර්මිකයෙකි සියා කියන ලදී. සහස්ස වර්ගයේ ගාථාවන් ඊළඟට අපි සාකච්ඡා කරන්නේ. සහස්ස වර්ගයේ ගාථාවන් 11 වෙනි ගාථාව විදිහට සඳහන් වෙන්නේ සහස්ස වර්ගයේ පළවෙනි ගාථාව සහස්සම්පිචේ වාචානත්ථ පද සංහිතා ඒකං අත්ථ පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. අනර්ථ සිදු කරන පදවලින් යුත් වචන 1000ක්වත් උතුම් නැත. සහස්සම්පිචේ වාචා අනත්ථ පද සංහිතා අනර්ථය සිදු කරන්නා වූ අනර්ථය සහිත වූ වචන පද 1000කින් නමුත් අර්ථයක් නැත. ඒකං අත්ථ පදං සෙය්‍යෝ එකම අර්ථවත් පදය යහපත්ය. යං සුත්වා උපසම්මති එබඳු එක අර්ථවත් පදයක් අහලා ඇසීමෙන් මිනිසා සංසිඳීමට පත්වේද යං සුත්වා උපසම්මති යම් වචනයක් අහලා සංසිඳීමට පත්වන්නේද ඒකං අත්ථ පදං එවැනි එක් පදය සෙය්‍යෝ උතුම් වන්නේ. 11 වෙනි ගාථාව විදිහට සඳහන් වෙන්නේ සහස්ස වර්ගයේ 11 වෙනි ගාථාව 11 වෙනි ඊළඟ 12 වෙනි ගාථාව විදිහට සහස්ස වර්ගයේ 11 වෙනි ගාථාව සංකිච්ඡ රහතන් වහන්සේ අරබයා දේශනා කර ගාථාව. යෝචේ වස්ස සතං ජීවේ කුසීතෝ හීන වීරියෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ වීරිය මාරහතෝ දල්හං යෝචේවස්ස සතං ජීවේ කුසීතෝ හීන වීරියෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ වීරිය මාරහතෝ දල්හං. සහස්ස වර්ගයේ 11 වෙනි ගාථාව. මේ ගාථාව තේරුම තමයි කම්මැලි වූ කායික චෛතසික වීරිය නැති කම්මැලිකම තියෙන කායික හෝ චෛතසික වීරිය සිතිවිලි වල වීරියක් නැති කෙනෙකු සියක් අවුරුදු ජීවිතයට වඩා දැඩි වීරියෙන් යුක්තයාගේ දැඩි වීරියෙන් යුක්ත කෙනාගේ එක දවස ජීවත් වීම ඉතා උතුම්. යෝචේ වස්ස සතන් ජීවේ කුසීතෝ හීන වීරයෝ කුසීත වූ හීන වූ දුර්වල වූ වීරියක් ඇති කෙනෙක් යෝ යම් කුසීතෝ කුසීත වූ හීන වීරියෝ වීර්ය මඳ වූ නැති වස්ස සතන් ජීවේ අවුරුදු 100ක් ජීවත් වේද ඒකාහං ජීවිතං සෙය්‍යෝ වීරිය මාරහතෝ දල්හං දැඩි වූ වීර්ය ඇති කෙනෙක් ඒකාහං එක් දවසක් ජීවත් වෙයිද ජීවිතං සෙය්‍යෝ ඒ ජීවිතය ඒ එක දවස වැදගත් වෙනවා. වීර්ය නැති කුසීතකමින් කටයුතු කරන යම්කිසි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණත් අර්ථවත් නැහැ. එක මොහොතක් යම්කිසි කෙනෙක් වීර්යෙන් යුක්තව කටයුතු කරනවා නම් ඒ එක දවස ජීවත් වෙන කෙනාගේ ජීවිතය වටිනවා කියලයි ඒ ගාථාවේ අර්ථය දක්වන්නේ. අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ ධනං සෙන්ති චාපාතිකීනාව පුරාණානි අනුත්තුනං අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ ධනං සෙන්ති චාපාතිකීනාව පුරාණානි අනුත්තුනං. ජරා වර්ගයේ 11 වෙනි මහා ධන සිටු පුත්‍රයා අරබයා දේශනා කළ ගාථා ධර්මයේ අචරිත්වා බ්‍රහ්මචරියන් ඇතැම් ගිහි පැවිද්දෝ තරුණ කාලෙහි ලැබගත හැකි ධනයක් නැතහොත් විෂය රසයක් නොලැබ අචරිත්වා බ්‍රහ්මචරියන් බ්‍රහ්මචර්යාව නොහැසිර අලද්දා යොබ්බනිය ධන යෞවන කාලේ ධනයක් සොයාගන්නේ නැතිව සෙන්ති චාපාති කීනාව නාකි වූ පසු යම් යම් දේ සිහි කරමින් දුන්නෙන් මිදී ගොස් වැටුණු ඊතලයේ මෙන් සෝකයෙන් හොවිත්. සෙන්ති චාපාති කීනාව පුරාණානි අනුත්තුනං. මෙතනදී සඳහන් කරනවා නාකි වූ පසු යම් දේ සිහි කරමින් දුන්නෙන් මිදී ගොස් වැටුණු ඊතලයේ වගේ සෝක වෙමින් සිටිනවා. ඊළඟ ගාථාව 14 වෙනි ගාථාව. මේ ගාථාව සඳහන් වෙන්නේ අත්ත වර්ගයේ පළවෙනි ගාථාව. බෝධිරාජ කුමාරයා අරබයා දේශනා කරන්නේ අත්තානංචේ පියං ජඤ්ඤාරක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝ. අත්තානංචේ පියං ජඤ්ඤා තමාට තමා ප්‍රිය නම් තමන්ට තමන් ප්‍රිය නම් තමන් දියුණු වෙනවට තමන් හොඳින් ඉන්නවට කැමති නම් රක්ඛේයන සුරක්ඛිතං හෙතෙම විසින් ඔහු විසින් තමාව ආරක්ෂා කළ යුතුය. තින්න මඤ්ඤ තරං යාමං පණ්ඩිතයා බාලවිය මැදුම්විය මහලුවිය යන තුන් අවස්ථාවෙන් එක් අවස්ථාවකදීවත් තින්න මඤ්ඤ තරං යාමං යාමයන් තුනක් තියෙනවා. පුංචි කාලයේ තරුණ කාලයේ සහ මහලුවිය කියන මේ කාල තුනෙන් එකකදී හෝ පටිජග්ගීය පණ්ඩිතෝ වත් අවස්ථාවකදීවත් කුසලින් තමාව පෝෂණය කරනවා. පටිජග්ගේය පෝෂණය කරනවා. තමන්ට තමන් කැමති නම් තමන්ව ආරක්ෂා කරනවා. යාම තුනක් තියෙනවා. යාම තුනෙන් එක යාමයකදී හෝ පණ්ඩිතයා නුවණැති කෙනා තමන්ව ආරක්ෂා කරනවා. අත්තනාව කතං පාපං අත්තජං අත්ත සංභවං අබිමන්තති දුම්මේ ධං වජිරං
වස්මමයං මනින් අත්තනාව කතං පාපං අත්තජං අත්ත සම්භවං අභිමන්තති දුම්මේ ධං වජිරං වස්මමයං මනින්. තියමන්තිය ගලින් ඇති වූ අන් මැණික් ගල් මෙන් තමා විසින් කරන ලද තමා තුළම උපන් තමාගෙන්ම ඇති වූ පාපය අනුවන වූ තමා මැඩලයි. දියමන්තිය ගලින් ඇති වූ අන් මැණික් ගල් වගේ තමා විසින් කරන ලද අත්තනාව කතම් පාපං අත්තජං අත්ත සම්භවං අභිමන්තති දුම්මේදං වජරං වස්මමයං මනි. නැවත වතාවක් බලමු. දියමන්තිය ගලින් ඇති වූ අන් මැණික් ගල් මෙන් තමා විසින් කරන ලද. දියමන්තිය කියලා කියන්නේ ගලින් ඇතිවෙච්ච දෙයක්. ඉතින් ඒ වගේ තමා විසින් කරන ලද තමා තුළම උපන් තමාගේම ඇති වූ පාපය අනුවන වූ තමාම මැඩලයි. අනුවන වූ අභිමත්තති දුම්මේදං වජරං වස්මමයං මනි. අත්තනාව කතම් පාපං අත්තජං අත්ත සම්භවං තමාටම තමාගේ විනාශය ළඟා කරලා දෙනවා කියන අර්ථය. සුකරානි අසාධූනි අත්තනෝ අහිතානිච යං වේ හිතංච සාදුංච තං වේ පරම දුක්කරං. අත්තවග්ගේ 7 වෙනි ගාථාව සංඝ බේදයට උත්සාහ කිරීමක් අරබයා උත්සාහ කිරීමේ අවස්ථාවක් නිමිති කරගෙනයි මේ ගාථා ධර්මයේ දේශනා කරන්නේ. සුකරානි අසාධූනි යහපත් දේවල් කරන්න අපහසුයි. අත්තනෝ අහිතානිච්ච තමාට අහිත කර වූ දේවල් කරන්න ලේසි. යං වේ හිතංච සාදුංච යම් කිසි දෙයක් හිත වෙයිද යහපත් වෙයිද තං වේ පරම දුක්කරං එය කිරීම ඉතාම දුෂ්කරයි. සුකරානි අසාධූනි අත්තනෝ අහිතානිච්ච තමාට අහිත පිණිස වූ දේවල් සුකරානි අසාධූනි කරන්න ලේසි. අයහපත් වූ දේවල් කරන්න ලේසි. යං වේ හිතංච සාදුංච යමක් හිත වේද යහපත් වේද තං වේ පරම දුක්කරං ඒ කරන්න ඉතාමත් අපහසුයි. ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජිතෝ උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජයං. ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජිතෝ. ජයං වේරං පසවති ජයග්‍රහණය කිරීම නිසා වෛරකාරයෝ ඇතිවේ. දුක්ඛං සේති පරාජිතෝ පරාජයට පත්වෙච්ච කෙනා දුකසේ සිටි. උපසන්තෝ සුඛං සේති රාගාදී කෙලෙස් වලින් මිදුණු කෙනා. උපසන්තෝ කියලා කියන්නේ කෙලෙස් වලින් හිත මුදවාගත්ත කෙනා. හිත්වා ජය පරාජයං ජය පරාජය හැර සුවසේ වෙසේ. උපසන්තෝ සුඛං සේති උපසන්තෝ හිත්වා ජය පරාජයං සුඛං සේති. උපසාන්තෝ කෙනා කෙලෙස් වලින් දුරු වෙච්ච කෙනා ජය පරාජයන් ජයග්‍රහණය සහ පරාජය ඉවත් කරලා සුවසේ සිටිනවා. ජයග්‍රහණය කළොත් වෛරක්කාරයෝ ඇති වෙනවා. ඒ වගේම පරාජයට පත් වුණොත් දුකසේ සිටින්නට වෙනවා. ඒ නිසා උපසාන්ත කෙනා කෙලෙස් සංසිඳවපු කෙනා ජය පරාජය ඉවත් කරලා හිත්වා අතහැරලා සුඛං සේති සුවසේ වාසය කරයි කියන අර්ථය. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. තණ්හාය ජායති සෝකෝ මේ ගාථාව නම් නිරන්තරයෙන්ම අපිට අසන්නට ලැබෙන ගාථාවක්. ඉතින් මේ ගාථාවේ තේරුම තණ්හාය ජායති සෝකෝ තණ්හාව නිසා ශෝකය හටගනී උපදී කියන අර්ථය. තණ්හාය ජායති භයං තණ්හාව නිසා බිය හටගන්නවා. තණ්හාය විප්පමුත්තස්ස තණ්හාව දුරු කළ කෙනාට නත්ති සෝකෝ ශෝකයක් දුකක් නැත. කුතෝ භයං එසේනම් බයක් කොයින්ද කියන අර්ථය. 19 වෙනි ගාථාව අක්කෝ දේන ජිනේ කෝදං අසාධුං සාධුනා ජිනේ
ජිනේ කදරියං දානේන සච්චේන අලිකවාදිනං. කෝද වර්ගයේ 3 වෙනි ගාථාව උත්තරා කුමරි අරබයා තමයි මේ ගාථා ධර්මයේ දේශනා කොට වදාළේ. අක්කෝදේන ජිනේ කෝදං. ක්‍රෝධ නොකිරීමෙන් ක්‍රෝධ කරන්න දිනිය යුතුය. අසාදුන් සාධුනා ජිනේ. අසත්පුරුෂයාව සත්පුරුෂකමෙන් ජයග්‍රහණය කළ යුතුය. ජිනේ කදරියන් දානේන මසුරා. ජිනේ කදරියන් කියලා කියන්නේ මසුරු කෙනා. දානේන දන් දීලා තමයි දිනන්නට ඕන. සච්චේන අලිකවාදිනං බොරු කියන්න අසත්‍යයෙන් දිනිය යුතුයි. අලිකවාදිනං අසත්‍ය දේවල් කියන කෙනාව ජයග්‍රහණය කරන්නට ඕන සත්‍යයෙන් සත්‍යයෙන්. අක්කෝදේන ජිනේ කෝදං. කෝධ කරන්නාව අක්‍රෝධ කිරීමෙන් මෛත්‍රී කිරීමෙන් දිනිය යුතුයි. අසාදුන් අසත්පුරුෂ කෙනා සාධුනා සත්පුරුෂත්වයෙන් ජිනේ දිනිය යුතුයි. ජිනේ කදරියං දානේන ජිනේ. මසුරු කෙනා ලෝභ කෙනාව දිනිය යුත්තේ දන් දීමෙන්මයි. සත්‍යයෙන් අලිකවාදිනං අසත්‍ය දේවල් කියන කෙනා සත්‍යයෙන් සත්‍යයෙන් ජයග්‍රහණය කළ යුතුයි. කායේන සංවරෝ සාධු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සබ්බත් සංවරෝ සම්බත්ත සංවතෝ බික්ඛු සබ්බ දුක්ඛා පමුච්චති. විසිපස්වෙනි බික්ඛු වකේ 25වෙනි වකේ. ඉතින් දෙවනි ගාථාව වහන්දෑ 5 නමක් අරබයා භික්ෂුන් වහන්සේලා 5 නමක් අරබයා තමයි මේ ගාථාව දේශනා කරන්නේ. කායේන සංවරෝ සාධු. කයෙන් සංවර භාවයට පත්වෙන එක යහපත්. සාධු කියන වචනේ තේරුම යහපත් කියන එක. සාධු වාචාය සංවරෝ. වචනයෙන් සංවර වෙන එක යහපත්. මනසා සංවරෝ සාධු. මනසින් සංවර වෙන එක යහපත්. සාධු සබ්බත් සංවරෝ. සියලු තැන්හි සංවර වන එක යහපත්. උතුම්. සබ්බත් සංඋතෝ බික්ඛු. සියලු තැන්හි සංවර වූ භික්ෂුව සබ්බ දුක්ඛා පමුච්චති. සියලු දුක් දුරු කරන්නේ වෙයි. සබ්බත් සංඋතෝ බික්ඛු. සියලු තැන්හි සංඋතෝ නිවුනා වූ සංවර වූ භික්ෂුව සබ්බ දුක්ඛා පමුච්චති. සියලු දුක් කෙලවර කරන්නේ කියන අර්ථය ඒ ගාථාවේ සඳහන් වෙනවා. ඉතින් පාඩම දීර්ඝ වෙන නිසා අපි තාමත් ඉක්මනින් කැටියෙන් මේ ගාථා සහ ගාථාවල අර්ථය සාකච්ඡා කරමින් ගියේ. ඉතින් ඔබට පුළුවන් මේ ගාථා කටපාඩම් කරගන්නට, අර්ථ කටපාඩම් කරගන්නට, ඊටමත් ලස්සනට ගායනා කරමින් මේ ගාථා පාඩම් කරගන්නට පුළුවන්කම තියෙනවා. ගාථා 20ක් තියෙනවා. වග්ග රාශියක ගාථාවන් තමයි අපිට බෞද්ධ ශිෂ්ටාචාරය සඳහා 13 වෙනි ශ්‍රේණිය සඳහා 6 වෙනි පාඩමේදී අපිට 6 වෙනි පාඩමේ කොටසක් විදිහට අන්තර්ගත වෙලා තියෙන්නේ. ධම්මපදයේ ගාථා 20ක් අන්තර්ගත වෙනවා. මේ ධම්මපද ගාථා 20 අදාළ කරගෙන ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. බහුවර්ණ ප්‍රශ්න වගේම ඒ වගේම විචාර ප්‍රශ්න වලට ඇවිල්ලා තියෙනවා. ගාථා සම්පූර්ණ කරන්නටත් ඇවිල්ලා තියෙනවා. ගාථාවල අර්ථ දැක්වීමටත් ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා ඒ කෙරෙහි අවධානය යොමු කරලා විභාගයට අවශ්‍ය කරන ධම්මපදයේ පිළිබඳව දැනුමත් ඇති කරගන්නට මේ පාඩම උපයෝගී කරගන්නට කියලා ඔබට සිහිපත් කරමින් මේ පාඩමෙන් 6 වෙනි පාඩමේ 5 වෙනි කොටසෙන් අපි සමුගන්නවා. තවත් කොටසකින් ඉතාමත් ඉක්මනින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි අදහස් කරනවා බෞද්ධ ශිෂ්ටාචාරයේ පාඩම් සියල්ලක්ම අගෝස්තු විභාගයේ පැවැත්වීමට පෙර සාකච්ඡා කරන්නට අදහස් කරනවා. ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නටත් අදහස් කරනවා. එසේනම් අපේ නාලිකාව සමග සම්බන්ධ වෙලා විභාගයට අවශ්‍ය කරන දැනුම ඥානය වර්ධනය කර ගැනීම සඳහා කටයුතු කරන්නට කියලා ඔබට සිහිපත් කරනවා. එසේනම් ඔබට තෙරුවන් සරණයි.